සුවපත් වේවා ආයු වැඩේවා ඒ සුව බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට රටට සහ මුළු ලෝකයටම සුව බෝ වේවා ඔබට රටට සහ මුළු ලෝකයටම ප්‍රාර්ථනා කරනවා. ලෝකය මැව්වනේ දෙවියෝ ලෝකය මවලා ආයේ දවස් කීපයකට පස්සේ පොඩි ආපසු හැරී බැලීමක් රිවිව් එකක් කළා. දේව සභාව රැස් වෙලා වැඩේ හොඳට යනවා. දෙවියෝ තීරණය කළා කතිකා කරගත්තා මේ අපේ ගතිගුණ ඒ කිව්වේ දේව ගුණ දේව ගති ඒවත් අපි මිනිස්සුන්ට දෙමුද? ඒනුත් පොඩ්ඩක් අපි මිනිස්සුන්ට දෙමුද? කවුරුත් එකඟ වුණා. එහෙම එකඟ වෙලා දැන් දේව ගති කොහොමද අපි මිනිස්සුන්ට දෙන්නේ? අවසානයේදී දිග කතාවකට පස්සේ අපි කොහේ හරි හංගමු. මිනිස්සුන්ට ඒක හොයාගන්න. එතකොට ඕන කෙනෙක් ගිහිල්ලා දේව ගතිය හොයාගනීවි. දැන් කොහෙද හංගන්නේ? දේව සභාවේ එක එක තැන් යෝජනා කරනවා. අන්තිමට එක දෙවියෙක් කිව්වා අපි ඔය දේව ගති මිනිස්සු ඇතුළෙම හංගමු කියලා. දේව ගති මිනිස්සු ඇතුළෙම හංගමු කියලා කිව්වා. ඒ අනුව දේව ගති මිනිස්සු ඇතුළෙම හැංගුවා. හේතුව තමයි මිනිස්සුන්ට ඕන තැනක තියෙන ඕන දෙයක් හොයාගන්න පුළුවන්. හැබැයි තමන් ඇතුළේ තියෙන දේ හොයාගන්න බෑ. ඒ නිසා තමන් ඇතුළේ තියෙන දේව ගතිය හොයාගන්න එක තමයි අමාරුම වැඩේ. ලෝකෙ මවපු දෙවියෝ ඕක දැනගෙන දේව ගති මිනිස්සු ඇතුළෙම හැංගුවා. එනිසා හොයාගන්න අමාරු ගෑස්, පොල්, සිමෙන්ති, කිරිපිටි ඕවා නෙවෙයි මිනිස්සු ඇතුළේ තියෙන දේව ගති කියලා ප්‍රධාන සිරස්වල බැලුවමත් පෙනේ. අද පෙබරවාරි මාසේ 9 වෙනිදා බදාදා දවසක් විදිහට යෙදෙන්නේ 2022 අවුරුද්දේ. 2022 දෙවනි මාසේ 9 වෙනිදා ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වලයි මේ. අද වාර්තා කරන්නේ ජාතික පුවත්පත් අතරේ සෞඛ්‍ය පිළිබඳ පුවත් වැඩිපුර වාර්තා වෙනවා. දිවයින පුවත්පත කියනවා රෝගීහු දෙස් දෙවොල් තබති අනේ අපි අසරණයි සාකච්ඡා අසාර්ථකයි වර්ජනයේ දිගටම ආණ්ඩුව මීට වගකීම් යුතු GMO එක ඒ මන්ත්‍රී මාරඹගේ සහ උපාලි දෙසේරම වාර්තා කරන්නේ අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. සිය ඉල්ලීම් වලට විසඳුම ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ධනාත්මකව පියවර ගත්තත් ඒ සඳහා නිශ්චිත කාල සීමා ප්‍රකාශයපත් කිරීමට නොහැකි වීම නිසා තමන්ගේ වැඩ වර්ජනයේ දිගටම පවත්වාගෙන යන බව පරිපූර්ණක වෘත්තීයවේදීන්ගේ සංගමේ ලේකම් රවි කුමුදේශ් සඳහන් කළා කියලා සඳහන් කරනවා. අද දිවයින පුවත්පත රෝහල් වැඩ වර්ජන මැද ඊයේ ඇසුණු දුක් අඳුනා දිවයින පුවත්පත වාර්තා කරනවා. ඇසට කාචයක් දැම්ම පරිස්සම් වෙන්න කිව්වත් දුප්පත් අපි රස්ය ආදි වෙනවා. චන්ද්‍රාවතී මව කියනවා. හැමදාම වර්ජන දිල්හානි කියනවා. මෙහෙම පෝලිං වල ඉඳලා වෙන ලෙඩක් හදාගෙන ගෙදර යන්න වෙන්නේ සෝමාවතී මහත්මිය කියනවා. රටේ අද තියෙන තත්ත්වය අනුව මේවා තුච්ච වැඩ කියලා චන්ද්‍රශ්‍රී කියනවා. මෙහෙම ගියොත් අපි අසරණ වෙලා මැරෙනවා කියලා MG පෙරේරා කියනවා. කෑ ගහලා වැඩක් නැහැ. ලබන ඡන්දෙදී උත්තර දෙනවා කියලා එහෙම සඳහන් කරනවා. රෝගී වෙච්ච ජනතාව ස්පිරිතාල වලට ඇවිල්ලා පෝලිං වල ඉඳිද්දි කියපු අදහස්. ඒ පිළිබඳව තවදුරටත් අද ඇතුල් පිටුවල වාර්තා වෙන නිසා සහ සෙසු සිරස්වල අනුව ආවරණ වෙන නිසා මේ පුවත පිළිබඳව අපි එතනින් මේ කතාව නතර කරලා ඊළඟට ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලයට යනවා. වාර්තා කරන සුජිත් හේවාජෝලිගේ සහ අංජුල මහික වීරරත්න ලංකාදීපයේ ප්‍රධාන සිරස්වලය බෙහෙත් වලට ඩොලර් හරස් වෙයි. රාජ්‍ය ඇමති චන්න මැති සභේදී පිළිගනී හදිසියට ගන්න ඉන්දියාව එක්ක සාකච්ඡා. ඩොලර් ප්‍රශ්නය නිසා ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලා අද වාර්තා කරන්නේ ලංකාදීපය. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල හිඟයක් පැවතුණු බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා එම හිඟේ සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට කටයුතු කරන බවද සඳහන් කළා. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ 4ක් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා කියලා ලංකාදීපය වාර්තා කරද්දී දැන් ඇන්ටිජන් කට්ටල එහෙම ලබා ගැනීමට බලාපොරොත්තු වෙද්දී එක පැත්තකින් අනෙක් පැත්තේ ආධාරයක් විදියට ලැබිච්ච රැපිඩ් මෙතන ඇන්ටිජන් කට්ටල හිරවෙලා තියෙනවලු ගුවන්තොටේ. බදු නොගෙවීමෙන් ඇන්ටිජන් කට්ටල ලක්ෂයක් ගුවන්තොටේ සිරවෙලා උදේජීවක නායක සහ වරුණ පෙරමුණ අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. ඉන්දිය ආධාරයක් ලෙස ලැබී ඇති රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂයක් බදු නොගෙවීම නිසා ගුවන්තොටුපොළේ සිරවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ කරගෙන තිබෙනවා. ඉන්දිය ආධාරයක් විදිහට ලැබිලා තියෙන්නේ මේක බදු ගෙව්වේ නැහැ කියලා තමයි තියෙන්නේ.
ගුවන් තොටේ හිර වෙලා. කොහොමුණත් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බදු සාහනයක් ලබා ගැනීමෙන් රැපිඩ් ඇන්ටිජන් කට්ටල නිදහස් කර ගැනීමට මේ සාකච්ඡාවේදී තීරණය වී ඇති බවත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපීම් අංශය සතුව ඊයේ වන විට රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ 60,000ක් තිබුණා. රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟේ හේතුවෙන් රෝහල් රැසක කොවිඩ් පරීක්ෂණ නතර වී ඇති බවද වාර්තා වෙනවා. එහෙම තියෙද්දි ගුවන්තොටුපොළේදී ආධාර විදියට ලැබිච්ච රැපිඩ් ඇන්ටිජන් කට්ටල වලට බදු ගෙව්වේ නැහැ කියලා ලක්ෂයක් එතන ගුවන්තොටුපොළේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට දැන් අපි පහුගිය දවස්වල වාර්තා කළා නාවික හමුදාව ගැඹුරු මුහුදට ගිහිල්ලා මෙහෙයුම් කටයුතු කිහිපයක් කළා. මද්‍රව්‍ය අත්අඩංගුවට ගත්ත රට ඇතුළට මද්‍රව්‍ය එන්න සාමාන්‍ය ක්‍රමවේදයන් වෙනස් වෙලා තියෙනවා. හේතුව තමයි මෙහෙයුම් වැඩි වෙලා තියෙනවා, වැටලීම් වැඩි වෙලා තියෙනවා, ඉඩක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ගංජා කොකේන් රට තැපෑලෙන් එයි. කොහේඳන්ද මේ එන්නේ? ලක්ෂ 190ක ගංජා කොකේන් පාර්සල් 5ක් ඇමරිකාව, කැනඩාව, නෙදර්ලන්තයෙන් කොළඹ ලිපින 5කට එවල කියලා අද කටුනායක ටීකේජී කපිලගේ පුවතයි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙන්නේ. ලක්ෂ 190ක් පමණ වටිනා ගංජා සහ කොකේන් මද්‍රව්‍ය තුගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාසල් තැපැල් සේවා ඔස්සේ එවා තිබියදී මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පාර්සල් තුල තිබී කුෂ් නැමැති ගංජා කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සහ කොකේන් මද්‍රව්‍ය ග්‍රෑම් 50ක් පමණ රේගු මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව තමයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහත්මයා උපුටා දක්වමින් අද ටීකේජී කපිල වාර්තා කරන්නේ. මේ මද්‍රව්‍ය තුගය වැඩිදුර විමර්ශන සඳහා රේගු මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් විසින් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත බාර දී තිබෙනවා කියලා අද පුවත්පත සඳහන් කර සිටිනවා. ඊළඟට ඊයේ අපි වාර්තා කර සිටියා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එක්ක කරපු සාකච්ඡාවක එළිදරව් වෙච්ච කාරණයක්. ඒ තමයි IOC කසකාරය ඉස්සරහින් යන්නේ පෙරහැර පිටිපස්සෙන් එනවා කියලා. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 48ක් පාඩුයි. එනිසා සිපෙට්කෝ මිලත් වැඩි කරන්න තෙල් සංස්ථා සභාපති ඉල්ලනවා කියලා තාරක සම්මාන් වාර්තා කරනවා අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 48ක් පාඩු ලබන බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහත්මයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. මේ අතර ඉන්ධන මිල පහත දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවද රජයෙන් ඉල්ලීමක් කළ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහත්මයා සඳහන් කරනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කිව්වේ ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයට සාපේක්ෂව මේ ඉල්ලීම කළා කියලා. කොහොමුණත් ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ඩලස් අලහප්පිරම මැතිතුමා කිව්වේ කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡාවක් වුණේ නැහැ කියලා. අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙත යන්න ලෑස්ති. ඒ යන්න ලෑස්ති වෙන්නේ අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ලහිරු හර්ෂණගේ ඡායාරූපයක් වගාහානි මන්දි ප්‍රදානය ආරම්භයි කියලා. අපේ පුවත් ගොනුවේ අපි විරාමයෙන් පස්සේ ඉදිරිපත් කරන්න තිබිච්ච ඡායාරූපයක්. මේ ඡායාරූපය වාර්තා කරන ඉස්සෙල්ලම ඡායාරූප වාර්තාකරු ලහිරු හර්ෂණ ලංකාදීප පුවත්පතේ රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් වගාහානි වූ නැගෙනහිර පළාතේ ගොවීන්ට වන්දි ප්‍රදානය කිරීම ඊයේ ආරම්භ වුණා කියලා ඒ ඡායාරූපයෙන් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ඒ පුවත් වාර්තාව එහෙම නැත්නම් ඡායාරූප වාර්තාව අපිට ඇමුණුමක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් එක්ක. ඉෂාරා සිල්වා වාර්තා කරන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වගාහානි වූ ගොවීන් 40000කට වන්දි ගෙවීම ආරම්භයි. අක්කරයකට රුපියල් 40000 බැගින් වන්දි ගෙවීමට නියමිත බවයි සඳහන් කර සිටින්නේ අද ඉෂාරා සිල්වා. ඒ අනුව මෙරට ප්‍රධාන භෝග වර්ග 6කට මහා කන්නේ සිදු වූ වගාහානි සඳහා රුපියල් කෝටි 128කට අධික මුදලක් වන්දි වශයෙන් ගෙවීමේ කටයුතු ආරම්භ වෙනවා කියලයි අද දිනමින පුවත්පත සඳහන් කරන්නේ. ඒ අනුව වී, බඩේරිඟු, සෝයා, අමුමිරිස්, ලොකුලූණු සහ අර්තාපල් භෝග වගාවන් සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන පරිදි මේ වන්දි දෙන අතර වී වගාව සඳහා උපරිම වශයෙන් අක්කර 5කට, අනිකුත් භෝග සඳහා උපරිම වශයෙන් අක්කර 2.5ක් සඳහා වන්දි ගෙවීම සිදු වෙනවා. මේ සඳහා මහා කන්නේ ගණන් බලා ඇති විදියට වන්දි මුදල ලැබීමට නියමිත ගොවීන් සංඛ්‍යාව 40000කට ආසන්න ප්‍රමාණයක් කියලයි වාර්තා කර සිටින්නේ. ඒ අවස්ථාව ඊයේ ආරම්භ වුණා ලංකාදීපේ
එකන දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්සලයට අපි ඇමුණුමක් විදියට ඉදිරිපත් කරනවා ලංකාදීප පුවත්පතේ ඡායාරූපය. නැවතවතාවක් ලහිරු හර්ෂණ ඡායාරූපේ වාර්තා කරන ලංකාදීපයට වගාහානි වන්දි ප්‍රදානය ආරම්භයි කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා. ඔය තමයි අද ජාතික පුවත්පත් තුල වාර්තා කරන සිංහල මාධ්‍යෙන් පළවන ජාතික පුවත්පත් වාර්තාවන ප්‍රධාන සිරස්සල. ඒ අතර ප්‍රධාන සිරස්සල නොවුනත් යාපනයේ මගුල් ගෙදරක ගිහිල්ලා ස්වාමින් වහන්සේ නමක් දෙමළ මනාලි යුවලකට පිරිත් කියලා අතපැන්වත් කළා කියලා පුවතක් වාර්තා වෙනවා. ඒ අතරේ පුංචි දරයක් ගෙදර සෙල්ලම් කරමින් හිටියා. මිදුලේ සෙල්ලම් කරමින් හිටපු දැරිය අතුරුදන් තවම හොයාගන්න නැහැ කියලා එහෙම පුවතුත් වාර්තා වෙනවා. ඉතිහාසය මකලා දාලා ඉතිහාසය Taman නමට ලියාගන්න එක තමයි අපේ දේශපාලනයේ හුරු පුරුදු සහ ඒ දේශපාලනය හුරු රටේ අපිට නුහුරු පුවතක් වාර්තා වෙනවා. මහපොළ භාරකාර අරමුදල ලලිත් ඇතුළත් මැදිලි භාරකාර අරමුදල ලෙස නම් කිරීමට ආණ්ඩුව තීරණය කළා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වා කියලා ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කරනවා. මහපොළ භාරකාර අරමුදල ආරම්භ කළ ලලිත් ඇතුළත් මැදිලි මහතාට කරන ගෞරවයක් විදිහට මේ අරමුදල ලලිත් ඇතුළත් මැදිලි භාරකාර අරමුදල ලෙස නම් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. තමන්ගේ පෞද්ගලික මුදල් රුපියල් දසදහසක් යොදලා ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය මේ වෙනකොට දේශයේ දරුවන්ට නැනස පෑදීමේ ව්‍යාපෘතියක් බවට පත් වෙලා තියෙනවා කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. නමුත් පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ මහපොළ සම්බන්ධයෙන් විවිධ දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බව සඳහන් කරන්න කැමැති පාර්ලිමේන්තුවට. මහ බැංකුවේ මහා දවල් වංචා වගේම මේ අරමුදලත් වංචා කරලා තියෙනවා. මහ බැංකුවේ මහා දවල් කරපු වංචා වගේම අර මහපොළ මුදලුත් අරමුදලුත් වංචා කරලා තියෙනවා. දැනට මමයි මෙහි සභාපති. මගේ සභාපති කාලයේදී කිසිදු වංචාවක් වෙලා නැහැ. සියලු ශිෂ්‍යාධාර සිසුන්ට ගෙවීමෙන් පසුව පසුගිය වසර දෙකේදී රුපියල් බිලියන 2ක අතිරික්තයක් මහපොළ උපයලා තිබෙනවා. මිල්ලෑවේ ඇති රජයට අයත් අක්කර 100කට වැඩි ඉඩම් ප්‍රමාණයක් මිලට අරගෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල නගරයක් ස්ථාපිත කිරීමට ඒ අනුව අපිට පුළුවන් වෙලා තියෙනවා. මිලියන 400ක මුදලක් රජයට ගෙවලා තියෙනවා අපි. එමගින් මහපොළ වත්කම් වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ අරමුදලේ සභාපති ධූරය දැරීමට මා විසින් දැනටමත් සිදු කළා වුණත් දේශපාලන අධිකාරීත්වයෙන් තොරව මෙහි සභාපතිකම ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමගිය විනිසුරුවරෙක් වගේ සුදුසු පුද්ගලයෙකුට පැවරීමට සුදුසුයි කියලා අමාත්‍යවරයා සඳහන් කරනවා. එක පැත්තකින් මහපොළ බහරකාර අරමුදල ලලිත් ඇතුළත් මොදලි බහරකාර අරමුදල විදියට නම් කරනවා. ඊළඟට මේ පහුගිය අවුරුදු දෙකේදී වංචා දූෂණ වලින් තොරව සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යාධාරත් දීලා ඊට අමතරව රජයට ගෙවන්න ඕනි මුදලුත් ගෙවලා මිල්ලනියේ විශ්වවිද්‍යාල නගරයක් ජාත්‍යන්තර ආරම්භ කරන්න මුල් කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි සභාපති ධූරය දේශපාලනඥයෙක් නොවන පුද්ගලයෙක්ට පැවරෙන්න ඕන කියලාත් කියනවා. මොකද මෙතනදී තවත් කාරණාවක් හෙළිදර වුණා ස්ලිට් එක පිළිබඳව. මාළමේ ස්ලිට් එක පිළිබඳව අද ලංකාදීපේ වාර්තා කරනවා මේ පුවත ජාතික පුවත්පත් බොහොමයක වාර්තා කළ යුතු මුල් පෙළේ පුවතක් තමයි මේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මහපොළ අරමුදලේ මුදලුත් කොල්ල කාලා තියෙනවා මහ බැංකුවේ වගේම මාළමේ ස්ලිට් යලි මහපොළ යටතට අජන්ත කුමාර අගලකඩයි වාර්තා කරන්නේ කැබිනට් අනුමැතිය ලැබෙයි. මාළමේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ස්ලිට් මහපොළ බහරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කළ තිබෙනවා. ඒ සඳහා වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා විසින් ඉදිරිපත් කරපු කැබිනට් සංදේශයට පෙරේදා රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණා. මහපොළ බහරකාර අරමුදල යටතේ පැවති ස්ලිට් ආයතනයේ පසුගිය ආණ්ඩුව සමයේදී ඉදිරිපත් කළ විවිධ අනපනත් මගින් මහපොළ බහරකාර අරමුදලින් බැහැර කර ඇතැයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ස්ලිට් ආයතනයේ මහපොළ බහරකාර අරමුදලින් බැහැරවීමෙන් පස්සේ පසුගිය කාලයේදී එහි අක්‍රමිකතා රැසක් සිදුව බැවේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියනවා. ඒ වගේම ඒ ආයතනයේ දැන් නැවත වතාවක් 2015ට කලින් තිබුණු ආකාරයට නැත්නම් 2015 තිබිච්ච ආකාරයට පත් කරනවා කියලායි සඳහන් කරන ජනාධිපතිවරයා මේ සඳහා පෞද්ගලිකව මැදිහත් වෙලා අවශ්‍ය මාර්ගෝපදේශ සැලසුවා කියන කාරණාවක් සඳහන් කරනවා. ඒ වගේම අද දිනමින පුවත්පතත් වාර්තා කරනවා මහාචාර්ය චරිත හේරත් මහත්මයාත් කියනවා ස්ලිට් කියන්නේ මහපොළේ ආයෝජනයක් ස්ලිට් කියලා කියන්නේ මහපොළේ ආයෝජනයක් වශයෙන් ආරම්භ කරපු ආයතනයක්
මේක බොහෝ දෙනෙක් පටලවාගෙන තියෙනවා. සරණ විජේකොන්නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාර දිනමින්ට වාර්තා කරන්නේ 1998 අප්‍රේල් 1 වෙනිදා කින්ස්ට්‍රටි වික්‍රමරත්න රිචඩ් පතිරණ කියන ඇමතිවරු ඇමති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා ඒ යටතේ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු කළයි ස්ලිට් ආයතනය ආරම්භ කළේ. මේක නිවැරදිව අවබෝධ කර නොගත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මේක ණයක් විදිහට හුවා දක්වමින් සිටින බවයි සඳහන් කර සිටින්නේ. මේක ආණ්ඩුවේ ආයෝජනයක්. මේක අයිති වෙන්න ඕනේ ආණ්ඩුවට. ඒ අනුව තමයි 2015 දක්වා පැවතුනේ. ඊට පස්සේ 2015 පස්සේ මොකද සිද්ධ වුනේ? මේකට පෞද්ගලික සමාගමකට මේක පැවරුවා. දැන් නැවත වතාවක් නිදහස් අධ්‍යාපන අයිතීන් ආරක්ෂා වී තිබෙන බවයි මෙයින් සනාත වෙන්නේ. උද්ඝෝෂණ කරන්න ඕනේ නෑ. මෙන්න නිදහස් අධ්‍යාපන අයිතීන් ආරක්ෂා වෙලා කියන එක කියනවා. ඊළඟට විශ්වවිද්‍යාල ගැන කියපු නිසා ශ්‍රී ලංකා සරසවි වලින් මුලටම කොළඹ සරසවිය ඇවිල්ලා තියෙනවා කියලා ඩයනා උදයාංගනී වාර්තා කරනවා. ඒ අනුව ජාත්‍යන්තර වෙබෝමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීමේ දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය නම් වී ඇති බවයි වාර්තා කර සිටින්නේ ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පත තව පුවතක් වාර්තා කරනවා. ඒ තමයි පිරිවෙන් ආචාර්යවරුන්ට පෞද්ගලික පාසල් ගුරුවරුන්ටත් 5000 දීමනාව ලැබෙනවා. මාසික හිඟවැටුපත් හිමි වෙනවා කියලා ඩයනා උදයාංගනී වාර්තා කරනවා. පරිවෙන් ආචාර්යවරු රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5000ක විශේෂ දීමනාව ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා කියලා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපිරු මහත්මයා ඊයේ කිව්වා කියලායි ඩයනා උදයාංගනී වාර්තා කරන්නේ. සෞඛ්‍ය සේවකයන්ටත් මේ 5000 ලැබුණා. හැබැයි ඒක මදි කියලායි කියන්නේ. ඇමති සහ සාකච්ඡාව ඇමති සමග පැවතිච්ච සාකච්ඡාව අසාර්ථකයි. සෞඛ්‍ය වර්ජනය දිගටම සමන් රත්නප්‍රිය උපුටා දක්වමින් අද ලංකාදීපේ වාර්තා කරනවා. ඇමති සාකච්ඡාව අසාර්ථකයි. සෞඛ්‍ය වර්ජනය දිගටම ඇමතිවරයා ධනාත්මක ප්‍රතිචාර දැක්වුවා වුණාට මේ ඉල්ලීම් දෙන්න පුළුවන් කාලය ගැන හරියට දින නියම කරේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේක දිගටම පවත්වාගෙන යනවා කියලායි ඔවුන් සඳහන් කර සිටින්නේ. කොහොම වුණත් මේ වැඩ වර්ජනය ආරම්භ කළේම සාකච්ඡාවලට යන්න කලින් සාකච්ඡා නොකර කෙලින්ම වැඩ වර්ජනය පටන් ගත්තා. එතකොට මේ අය කවුද කියන එකත් හෙළිදරව් වුණා. ඊට පස්සේ ඊයේ ජාතික පුවත්පත්වලත් වාර්තා කළා මේ අය කවුද කියලා. ඊළඟට හෙද වර්ජනයට සහාය නොදෙන අයට බලපෑම් එල්ලවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. කිත්සිරි සමාවෙන්න චමින්ද සිල්වා වාර්තා කරන්නේ ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම පාදක කරගෙන හෙද සේවාවේද වැටුප් වැඩිවිය යුතු බවට වැඩවර්ජනයේ නිරත වෘත්තිකයන් ප්‍රකාශ කළත් ගුරු විදුහල්පති ගැටලුව වසර 24ක් තිස්සේ පැවති එකක් බව උන්වහන්සේ සඳහන් කරනවා. හෙද සේවාවට බලපාන ගැටලු පැවතියා නම් සනමන් රත්නප්‍රිය මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් කටයුතු කරපු කාලවකවානුවේ සහ එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් පහුගිය ආණ්ඩුවට සහාය දක්වමින් පළ කරපු කාල සීමාවෙදී ඒවා විසඳා ගැනීමට තිබූ බව ඒ වගේම එදා කිසිදු සාකච්ඡාවක් නොකර වර්තමානයේ මේ විදියට එකපාරටම ඉල්ලීම් ටිකම එළියට දාලා වර්ජනයෙන් වැඩේ පටන් ගන්න එක නැවත වතාවක් මේ සමාජය මේ ගැන හිතලා බලන්න ඕනේ කියන එකයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරන්නේ. ඒ වගේම දෙන්න පුළුවන් ඉල්ලීම් ටික දෙනවා කියලා සෞඛ්‍ය මැති කෙහෙලි රඹුක්කල මහත්මයා කරන ප්‍රකාශය ඩයනා උදයාංගනී වාර්තා කරනවා. ඒ අනුව මේ වෘත්තීය සංගම් ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සති දෙකක පමණ කාලයක් අවශ්‍යයි. ඇතැම් කරුණු කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කිරීමට අවශ්‍යයි. ඒ නිසා තමයි කාලය ඉල්ලන්නේ. සෞඛ්‍ය සේවාවේ සෑම වෘත්තියක්ම අතිශය වැදගත්. ඒ නිසා එක් වෘත්තීය විශේෂත්වයක් ගෙන ක්‍රියා නොකරනවා. අපි සෑම වෘත්තියකම වටිනාකම ඉහළින් අගය කරනවා. දෙන්න පුළුවන් විසඳුම් ටික අපි දෙනවා. හැබැයි ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ සඳහා ඉඩක් නැහැ. ඒක තමයි කතාව. එතකොට මේ වෘත්තීය සංගම්වල අරමුණ මොනවද කියන එක පැහැදිලි. කොහොමුණත් මේ ගෝලීය වසංගතයක් තියෙන වෙලාවක් මේ ගෝලීය වසංගතයක් තියෙන වෙලාවේ මේ අය ලංකාවේ මේ වසංගතයෙන් අපි පීඩාවට පත් වෙද්දිත් කොහොමද කටයුතු කරන්න කියන එක පැහැදිලි. එන්නත ලංකාවට ආපු වෙලාවෙත් තොග පිටින් එන්නත ලැබෙන්න පටන් ගත්ත වෙලාවෙත් මේ විදියටම වර්ජනයක් දියත් කළා. අවසානයේදී යුද හමුදාපතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි එන්නත ඔය මහා පරිමාණයෙන් විදින්න පටන් ගත්තේ. එන්නත් කරන වැඩ පිළිවෙල ආරම්භ වුණේ පටන් ගත්තේ. අපි ඒක නිතර කියන්නේ ඒකේ ගෞරවය හිමි වෙන්න ඕන නිසා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා කොවිඩ් නිසා 92කින් මූලික සෞඛ්‍ය සේවාවන්ට බාධා ඇති වෙලා තියෙනවා. ලෝකේ රටවල් 129ක් සම්බන්ධයෙන් කරපු සමීක්ෂණයකින් පස්සේ තමයි මේ අය කියන්නේ කොවිඩ් නිසා 92කින් මූලික සෞඛ්‍ය සේවාවන්ට බාධා ඇති වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. හැබැයි එහෙම තත්ත්වයක් තියෙද්දිත් ලෝකෙ 92කින් මූලික සෞඛ්‍ය සේවාවන් වලට බාධා ඇති වෙලා තියෙද්දිත් මේ කොවිඩ් වසංගතය නිසා
අපි තවදුරටත් සුපරීක්ෂාකාරී අපි හරි පරිස්සමින් සහ අපි උපරිම කැපවීමෙන් වැඩ කරන්න ඕනේ වෙලාවක මෙන්න අපේ ඇත්තෝ අපිට ආදරයට වැඩ කරන හැටි. ඒ අතරේ අරුණ පුවත්පතට යනවා වාර්තාවක් ගෙනෙනවා. අරුණ පුවත්පත කියනවා 20ට වැඩි ලක්ෂ 11ක් එන්නත අරගෙන නැහැ. 20ට වැඩි ලක්ෂ 11ක් එන්නත අරගෙන නැහැ කියලා අද අරුණ පුවත්පත වාර්තා කරන පුවත උපුටා දක්වන්න කැමති. වාර්තා කරන්නේ නිර්මාණී තිලකසිරි අද අරුණ පුවත්පතට මේ පුවත වාර්තා කරන අන්දමට මේ සමීක්ෂණයක් සිදු කරලා තිබෙනවා. මේ සමීක්ෂණය අනුව වයස අවුරුදු 20ත් 29ත් අතර එන්නත් ලබා නොගත් පිරිස 7,19,000ක්. ඒ වගේම අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් 3,86,408ක් කිසිදු එන්නත් මාත්‍රාවක් අරගෙන නැහැ. මේක සඳහන් කරන්නේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රානන්ද මහත්මයා. ඒ අනුව වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩයේ 3,86,408ක් එන්නත් මාත්‍රා තුනෙන් එකක්වත් අරගෙන නැහැ. හැබැයි අප්‍රේල් 30 වෙනිදායින් පස්සේ එන්නත් කාඩ්පත අනිවාර්ය කරනවා. එහෙම නැත්නම් පූර්ණ එන්නත් කරණයට ලක්වීම අනිවාර්ය සාධකයක් බවට පත්වීමට නියමිතයි කියලා අපි පෞද්ගලික සතියවල වාර්තා කළා. පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරද්දී එන්නත් කාඩ්පත අවශ්‍යයි. ඊළඟට පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත ලබා ගැනීම අවශ්‍යයි. ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. කොහොම වුණත් එන්නත ලබා ගන්න සුළුපටු යුද්ධයක් නෙවෙයි කලේ. කොවිඩ් එන්නත් වලට ඩොලර් මිලියන 327ක් වැය කළා කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළා. කොවිඩ් එන්නත් වලට ඩොලර් මිලියන 327ක් වැය කළා. ලේසි පාසු සුමයක් නෙවෙයි මේකට කළේ, දියත් කළේ. ජනපති නිසා සයිනෝෆාම් ඩොලර් 7ට ගත්තා කියලා මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යවරයා කරපු ප්‍රකාශය වාර්තා කරන අරුණ පුවත්පත තවදුරටත් නිලන්ත මදුරාවල සහ චාමර පල්ලෙගෙදර ඇමරිකන් ඩොලර් 15ක් වූ සයිනෝෆාම් එන්නත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මෙදෙහත් වීමෙන් ඩොලර් 7 දක්වා අඩු කර ඩොලර් මිලියන 192ක් රටට ඉටි කර දීමට හැකි වූ බව ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැපීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලා වාර්තා කර සිටිනවා. එතකොට එන්නත ලැබෙනවා. එහෙම නැත්නම් එන්නත් කරන වැඩි පිළිවෙල ආරම්භ වෙච්ච වෙලාවේදී මෙච්චර එන්නත් ලැබෙයි කියලා එහෙම නැත්නම් මේ සැලසුමට අනුව යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස නොකරපු උදවිය මුලින්ම පොඩි කෝචොක් පාරක් දාන්න පටන් ගත්තා. ඊට පස්සේ එන්නත ලැබෙන්න පටන් ගත්තන් පස්සේ මේකෙන් කට්ටයක් යනවා කියලා කිව්වා. දැන් ඔන්න කියනවා හෙළිදරව් වෙනවා. මේවා පාර්ලිමේන්තුවේදී සභාගත කරපු කාරණා නිසා මේ ඩොලර් 7 දක්වා අඩු කරගන්න පුළුවන් වෙච්ච නිසා සයිනෝෆාම් එන්නත ඩොලර් මිලියන 192ක් රටට ඉතිරි කරගන්න පුළුවන් වුණා ජනපතිගේ පෞද්ගලික මැදිහත් වීම මත. සමහර සමාගම් වලට පෞද්ගලිකම ජනාධිපතිවරයා ලියුම් ලියලා තියෙනවා. සාමාන්‍ය රටක ජනාධිපතිවරයෙක් එහෙම ලියන්නේ නැහැ. හැබැයි ඒ හයිරාකි එක එහෙම නැත්නම් ඒ දූරාවලිය මොහොතකට අමතක කළා මේ මොහොතේදී පෞද්ගලික මැදිහත් වුණා කියලා කියනවා. ඒ අතරේ අපි සමහර වෙලාවට හැසිරෙන විදිය කොවිඩ් රෝග ලක්ෂණ සෙල්ලමටගත් නිලධාරියෙකුට වේතනධාරියගෙන් දැඩි අවවාද කියලත් අද ලංකාදීපේ වාර්තා කරනවා පුවතක්. ලංකාදීපයට මේ පුවත වාර්තා කර සිටින්නේ සුජිත් හේවාජූලුගේ සහ අංජුල මහක විරරත්න. උණ ඇතුළු කොවිඩ් ලක්ෂණ ඇති බව දැනත් පාර්ලිමේන්තුවට පැමිණ එහි අංශ ගණනාවට ගිහිල්ලා සල්ලාපේ යෙදිලා වගකීම් බිරහිතව කටයුතු කරලා කියලා ආරංචි වෙච්ච නිලධාරියෙක්ට වේතනධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා දැඩි ලෙස අවවාද කළා තියෙනවා. සමහර අය බලෙන් ගිහිල්ලා බදාගෙන වැළඳගෙන තියෙනවා. එහෙමත් අපි වැඩ කරනවා. සමහර අය ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නෙවෙයි ඉතිරි අයත් රටේ ඉන්න ඉතිරි අයත් මේ විදිහට තමයි වැඩ කරන්නේ. තවත් අය බලෙන් වැළඳගෙන කොවිඩ් රෝග ලක්ෂණ සෙල්ලමට අරගෙන. ඇතර කිරියල්ල පොලිස් ස්ථානාධිපති කොවිඩ් රෝගයෙන් මියයි කියලත් අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ලංකාදීප පුවත්පතේ තිබුණ හිම වාර්තාවක්. ඊළඟට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ විදිහින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා 2020 ඕස්ට්‍රේලියානු සංචාරයටත් කොවිඩ් බලපෑමක් වෙයි. මොකද කුසල් මෙන්ඩිස්ටත් කොවිඩ්. ඒ අතරේ මාලිංගගෙන් ලැබෙන සහයෝගය ඉදිරි 2020 ලොකු කුසලානි සඳහා ඉතාමත් වැදගත් කියලා ශ්‍රී ලංකා නායකයා කරපු ප්‍රකාශය වාර්තා කරනවා අද මවබිම් පුවත්පත. කුසල් මෙන්ඩිස්ටත් කොවිඩ්. ඒ අනුව මැති ඇමතිවරු කීයකටද මේවත් වාර්තා වෙනවා ජාතික පුවත්පත්වල. කොහොමුණත් අපි අර කොවිඩ් රෝග ලක්ෂණ තියෙද්දි ගමන් බිමන් යනවා නෑ කියලා හිතාගෙන ඉන්නවා. සමහරවට හිතාමතාම රැපිඩ් පරීක්ෂණ නොකර ඉන්නවා. හරි රෝග ලක්ෂණ තියෙනවන අඩුතරමින් ගමන් බිමන් යන එක ආදරයෙන් ඇද බැඳ වැළඳ ගන්න එක මේ වගේ සෙල්ලම් කරන එක කොයිතරම් සුදුසුද. ඊළඟට
අද පුවත්පතට යනවා අවධානය යොමු කරනවා. රජය වී කිලෝව රුපියල් 90ට 95ට මිලදී අරගෙන සහල් කිලෝවක් දෙන්න කීයටද කියලා මිල හෙළි කරන්න කියලා ජාතික ගොවි ජන සම්මේලනය කියනවා. ඉන්දික හේවා විතරණයි මේ චෝදනාව අද වාර්තා කරන්නේ අද පුවත්පතට. රජය විසින් වී කිලෝවක් රුපියල් 90-95 අතර මිලකට මිලදී අරගෙන පාරිභෝගික ජනතාවට සහල් කිලෝවක් ලබා දෙන්නේ කීයටද? මෙහෙම ගියොත් රුපියල් 200ක් විතර වෙයි කියලයි මේ කිඹුල් කඳුළු හෙලන්නේ ජාතික ගොවි ජන සම්මේලනය. මොකද දැන් මේක සිද්ධ නොවුන නම් 90ට 95ට එම නැත්නම් මේ වෙනකොට පෞද්ගලික අංශයට ඉස්සර වෙලා ආණ්ඩුව එහෙම නැත්නම් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීම ආරම්භ කරලා තියෙනවා. 90-95 වගේ මිලට ඊයේත් අපි වාර්තා කළා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු සිද්ධ වෙනවා. අම්පාර ඊට පස්සේ නැගෙනහිර පළාත මේ වගේ ඒ වගේම උතුරු පළාත වී මිලදී ගැනීම සිද්ධ වෙනවා වී අලෙවි මණ්ඩලය මගින්. එතකොට මේක මෝල්ලු බලාපොරොත්තු නොවෙච්ච දෙයක්. එතකොට සමහර විට මෝල්ලුන්ගෙන් සල්ලි ගත්ත උදවිය මාධ්‍ය සාකච්ඡා එහෙම තියන්න ඉඩ තියෙනවා. කොහොමුණත් එක පැත්තකින් විදේශයෙන් ආනයනය කරපු සහ අනික් පැත්තෙන් මේ විදිහට මේ කන්නේ මිලදී ගන්න වී වලින් ආරක්ෂිත තොගයක් බෆර් ස්ටොක් එකක් පවත්වාගෙන යන්න නියමිතයි. ඒ බෆර් ස්ටොක් එකක් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන ගියොත් හිතු මනාපේ මිල වැඩි කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මෝල්ලුන්ට. ඒ නිසා තමයි ඒ අය වෙනුවෙන් සමහර කිඹුල් කඳුළු හෙලන්නේ කියලා අපිට නිකන් හිතෙනවා. 90ට 95ට අරගෙන කොහොමද නිකන් හාල් විකුණන්නේ කියන ප්‍රශ්නය එළියට දැම්මයින් පස්සේ වී අලෙවි මණ්ඩලය නම් මිලදී ගන්නේ සමහරලාට සහනාධාරයක් ලබා දෙන්නත් පුළුවන් වෙයි. මේ අතරේ කෝටි 2700ක පොහොර සහනාධාර ඉල්ලන රමේෂ්ගෙන් කැබිනට් පත්‍රිකාවක් කියලා අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. මව්බිම පුවත්පතේ වාර්තාවයි මේ උපුටා දක්වන්නේ අද පත්තර මේන්තුවේදී. අද මව්බිම පුවත්පත සඳහන් කරනවා දේශීය ආර්ථිකයේ ස්ථාවරත්වය සඳහා වැවිලි ක්ෂේත්‍රයෙන් දල වශයෙන් ඇමරිකන් ඩොලර් කෝටි 400ක පමණ ආදායමක් ලැබෙනවා. මේ වගාවන් ස්ථායීකොට ප්‍රශස්ත ඵලදාවක් ලබා ගැනීම සඳහා තමයි මේ පොහොර ප්‍රමාණය ආනයනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අමාත්‍යවරයා සඳහන් කරන විදිහට මිශ්‍ර පොහොර මත මේ වගාකරුවන්ට 50ක සහනාධාරයක් ලබා දිය යුතුයි. ඒ වගේම පොහොර සහනාධාරයේ සැපීම තේ වගාව සඳහා රුපියල් කෝටි 1700යි, රබර් වගාව සඳහා රුපියල් කෝටි 120යි, පොල් වගාව සඳහා රුපියල් කෝටි 760යි, කුරුඳු වලට රුපියල් කෝටි 120ක් වශයෙන් 2022 අවුරුද්ද සඳහා රුපියල් කෝටි 2700ක මුදලක් අවශ්‍යයි කියලා සඳහන් කර සිටින්නේ. ඒ අනුව තේ, පොල්, රබර් සහ කුරුඳු ආදී වගාවන් සඳහා රුපියල් කෝටි 2700ක පොහොර සහනාධාරයක් සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා. වැවිලි අමාත්‍ය රමේෂ් පත්‍රන මහත්මයා ඒක අද මව්බිම් පුවත්පත වාර්තා කරද්දී ඊළඟට අද පුවත්පත සඳහන් කරනවා මේ ලැබෙන මුදල එහෙම නැත්නම් මේ පොහොර සහනාධාරය අර කියපු වගාවන්ට ලබා දුන්නට බීවලට ලැබෙන්නේ නැහැ රසායනික පොහොර වලට. සහනාධාරයක් ලෙස රසායනික පොහොර ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කිසිම වෙනසක් වෙලා නැහැ. කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ කරන ප්‍රකාශය ඉන්දික හිවා විතරණ වාර්තා කරන්නේ ගොවි ජනතාවගේ ඉල්ලීම් පරිදි රසායනික පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීලා තිබුණත් ඇයි උද්ඝෝෂණ කරා පාරට බැස්ස ගොවි ජනතාවගේ ඉල්ලීම් පරිදි රසායනික පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දීලා තිබුණත් රජයේ සහනාධාරයක් විදිහට ගොවීන්ට රසායනික පොහොර ලබා නොදෙන බව කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා. හැබැයි කාබනික පොහොර සහනාධාරයක් ලෙස ලබා දීමට කටයුතු කරනවා. මෙවර මාස් කන්නේදී කාබනික පොහොර ගැටලු කීපයක් තිබුණා. ඒ නිසා තමයි සමහර ගොවීන්ට අස්වැන්න නිසි පරිදි ලබා ගන්න බැරි වුණේ. ඒ නිසයි වී කිලෝවක් රුපියල් 90ක් වගේ මිලකට මිලදී ගන්න එක පැත්තකින් අනිත් පැත්තෙන් ගත්තාම වන්දි ලබා දීමට කටයුතු කරන්න කියලා සඳහන් කරනවා. ඒ පොහොර සම්බන්ධ කතාව. ඊළඟට ඊයේ පාර්ලිමේන්තුවේදී ඖෂධ පිළිබඳව කතා වුණා. ඖෂධ හිඟයක් පිළිබඳව කතා වුණා. සමහර ඖෂධ වර්ගවල හිඟයක් තියෙනවා කියලාත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය පිළිගත්තා. ඒ අතරේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්වා දැඩි ඖෂධ හිඟයක් එනවා. ඒ නිසා මට ඕනේ බෙහෙත් ටික මාස 6කට ඕනේ බෙහෙත් ටික මම සුරක්ෂිතව තබා ගත්ත මං ගබඩා කරගත්ත කියලා ඔහු කිව්වා. දනිය ගෝපාල තොප කුරිරු දන වාදියේක කියන කවිය පරාක්‍රම කුඩිතකු කවියගේ මතක් වෙන ඇති. මේ වෙලාවේ සමහරු එහෙම තමන්ගේ පෞද්ගලික අරමුදු මුදුන් පමුණවා ගන්න ආත්මාර්ථකාමී විදිහට වැඩ කරනවා තමයි. හැබැයි මේ වෙලාව යොදාගෙන වැඩි මිලට ඖෂධ විකුණොත් ඒක අපේ නීතියෙන් බලාගමු කියලා අද
ඖෂධ සැපීම නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහත්මයා වරුණි පෙරමුණ එක්ක අරුණ පුවත්පතේ සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරනවා. ජාතික ඖෂධ නිෂ්පාදන සංස්ථාව තියෙන නිසා රජයේ රෝහල් වල ඖෂධ හිඟයක් නැහැ. පෞද්ගලික අංශයට සහ ෆාමසි වලට මේ ඖෂධ හිඟය බලපාලා තියෙනවා. ඒ කියන්නේ මේවා හංගන්නේ නැහැ. මේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා ඔව් ඖෂධ හිඟයක් තියෙනවා. ඩොලර් හිඟවීම සහ ඖෂධ වල මිල ඉහළ යාම නිසා තමයි මේ වගේ ඖෂධ හිඟයක් ඇති වෙලා තියෙන්නේ. පිට රටවල නිෂ්පාදනය කරන ඖෂධ වලට භාවිත කරන අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම නිසා මෙරටට ගෙන්වන ඖෂධ වල මිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා. රජයේ රෝහල් වල ඖෂධ දැනට කළමනාකරණය කරමින් පාවිච්චි කරනවා. තොග තත්ත්වය අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් හදලා තියෙනවා. ඉලක්ක කාලයට අපට අවශ්‍ය ඖෂධ වර්ග සහ ප්‍රමාණයන් ගැන අපි අදාළ අංශ වලට දැනුම් දීලා තියෙනවා. ඒ අවශ්‍ය ඖෂධ නිකුත් නොකළොත් අපට ඖෂධ හිඟයක් ඇති වෙන්න පුළුවන්. මේ වෙද්දී අප්‍රේල් මාසයේ වෙනකම් සැලසුම හදලා තියෙනවා. ඒ වගේම මහා භාණ්ඩාගාරයට සහ මහා බැංකුවට ඒ ගැන දැනුම් දීලා තියෙනවා අවශ්‍ය ඩොලර් මුදා හරින්න කියලා. ඒ නිසා ඒ මුදා හැරියන් පස්සේ ඒ ඖෂධ හිඟේ අයින් කරගන්න පුළුවන්. ඒකට පාලන මිල ඉවත් කරන්න කියලා තමයි ඖෂධ ආනයනකරුවෝ කියන්නේ. එතකොට එක පැත්තකින් වෙළඳ පොලේ ඖෂධ හිඟයි කියලා ඖෂධ ආනයනකරුවෝ කියනවා පාලන මිල ඉවත් කරන්න කියලා. අපි තවම පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ. දැනට පාලන මිලක් නියම කරලා තියෙන්නේ ඖෂධ 60ක වගේ ප්‍රමාණයක් සඳහා පමණයි. අනෙක් ඖෂධ අපි පාලනයට නතු කරලා නැහැ. ඒ නිසා මේ 60 පාලන මිල ඉවත් කිරීම පිළිබඳව තවම අපි තීරණයක් අරගෙන නැහැ. අපි කියන්නේ එහෙම කරන්නත් එපා කියලා. මොකද මේ ඖෂධ 60 මොනවද කියලා තීරණය කළේ කරුණු කීපයක් ගැන සලකා බලලා ජනතාවට වැඩිපුරම අවශ්‍ය වෙන ඖෂධ වර්ග පිළිබඳව එක පැත්තකින් මේ විදිහට දේශපාලන බලය අල්ලගන්න බලාගෙන ඉන්න දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සංගම් ජනතාව රෝගී ජනතාව මරු වගේ තුරුලට විසි කරද්දී එහෙම නැත්නම් බෙල්ල හිර කරද්දී අනෙක් පැත්තෙන් ඖෂධ මාෆියාවට එහෙම නැත්නම් ඖෂධ මිල ඉහළ යාමේ අවධානම දරා ගන්න බෑ. ඒ නිසා ඒක කරන්න එපා කියන ඉල්ලීම නැවැන්ද කියලා කියනවා. ඊළඟට හිත හොඳ සිමෙන්ති වෙළඳාම පාරිභෝගික අධිකාරියට අසුවේ ගාල්ලෙන් වාර්තා වෙන පුවත 1375ක් විදියට සඳහන් වෙන සිමෙන්ති කොට්ට 2400ට මේකත් මේ යාළුවන්ට විතරලු දෙන්නේ ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ අහංගම් ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල් හිමියෙකු පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය නිලධාරීන් විසින් උපාය දූතයෙක් යවලා අල්ලගෙන තියෙනවා. හිත හොඳ කමට යාළුවන්ට වැඩිපුර මිලට විකුණලා තියෙනවා අල්ලගෙන තියෙනවා. ඒ අතරේ අද දිවෙන පුවත්පත සඳහන් කරන කාරණාවකට යනවා ඩොලර් පිළිබඳව කතා කරපු නිසා ඩොලර් පිළිබඳ ඖෂධ පිළිබඳව කතා කරද්දී ඩොලර් හිඟය ගැන කිව්වා. එදා වේල ෂේප් වෙන්න විසඳුමක් මහ බැංකුව රන් සංචිත යලි සේල් කරයි කියලායි වාර්තා කරන ශාම්නුවන් ගණේවත් විදේශ සංචිතත් යලිත් පහත වැටේ. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති රන් සංචිත ප්‍රමාණය ඉක්ුත් ජනවාරි මාසයේදී ඇමරිකන් ඩොලර් මිලියන 92 දක්වා 47.5කින් පහට වෙතලා තියෙනවා. ඉක්ුත් ජනවාරි මාස අග පැවති රන් සංචිතයෙන් තවත් කොටසක් විකිණීම නිසා මෙසේ මහ බැංකුව සතු රන් සංචිත ප්‍රමාණය අඩු වී ඇති බව තමයි ශාම්නුවන් ගණේවත් වාර්තා කරන්නේ. ඒ වගේම අද ජාතික පුවත්පත් දෙකකම තිබුණා අපට ඩොලර් හිඟයක් නැහැ කියලා මහ බැංකුව අධිපති නිවාඩ් කබ්‍රාල් මහත්මයා කරන ප්‍රකාශය. එක පැත්තකින් ලංකාදීප දිවයින පුවත්පත කියනවා රන් සංචිත අඩු වෙලා තියෙනවා කියලා. මහ බැංකුව අධිපතිතුමා කියනවා අපිට ඩොලර් හිඟයක් නැහැ. ඇයි එතුමා එහෙම කියන්නේ? ඩොලර් හිඟයක් තියෙනවා නම් පහුගිය අවුරුදු ඇතුළත ඇමරිකන් ඩොලර් බිලියන 22ක භාණ්ඩ ඒ වගේම පහුගිය මාසෙදී ඇමරිකන් ඩොලර් බිලියන 2ක භාණ්ඩ මෙරටට ආනයනය කළේ කොහොමද? ඩොලර් හිඟයක් ඇති වී තිබෙන්නේ ඩොලර් නැතිකම නිසා නෙවෙයි ඩොලර් සඳහා අධික ඉල්ලුමක් පැවතීම හේතුවෙන් බවද අජිත් නිවාඩ් කප්‍රාල් මහත්මයා ඊයේ මහ බැංකුවේදී සඳහන් කර සිටියා. ඒ නිසා ඩොලර් උපයවා ගැනීම සඳහා විකල්ප මාර්ග සහ ක්‍රමවේද සොයා ගැනීම තමයි අපි කරන්න ඕනේ. ඩොලර් සඳහා ඉල්ලුමක් පැවතීම නරක දෙයක් නොවන බවද සිදු කළ යුත්තේ පරිභෝජනය අඩු කිරීමක් නෙවෙයි ඩොලර් උපයන විකල්ප මාර්ග සකසා ගැනීම බවයි ඔහු සඳහන් කර සිටින්නේ. ඊළඟට රට ඉන්න අයට සල්ලි එවන්න ලංකාවෙන් අලුත් ඇප් එකක් හඳුන්වා දුන්නා. ඒක ඊයේ සිද්ධ වුණා කියලායි සඳහන් කරන්නේ. අපට ඩොලර් හිඟයක් නැහැ. ඩොලර් හිඟයක් තියෙනවා නම් කොහොමද ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 22ක බඩු ගෙන්නන්නේ? ඊළඟට ඩොලර් බිලියන 2ක භාණ්ඩ ගිය මාසේ කොහොමද ගෙන්නුවේ කියලා ප්‍රශ්න කරනවා. ඒ අතරේ අද වාර්තා කර සිටිය ජාතික පුවත්පත් වරාය හිර වෙලා තියෙන එහෙම නැත්නම් ඩොලර් හිඟකම නිසා තව භාණ්ඩ හිර වෙලා තියෙනවා කියලා
ඒක ආනයනකරුවෝ ගණන් බලලා කියනවා අච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා කියලා ජාතික පුවත්පත්වල වාර්තා කර සිටියා. ඒ පොතත් මේ අතරේ මේ සඳහන් කරන්නම්. කොහොමුණත් ඒ අතරේ අරුණ පුවත්පත කියනවා නයනතරංගමගේ වාර්තාව බැසිල් යලිත් ඉන්දියාවට යයි කියලා අද මේ වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පත. අරුණ පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන පොතක් තමයි මේ හොයාගන්නේ. බලන්න පත්තර පිටුවක් හොයාගන්න එක මෙච්චර අමාරු නම් පුවතක් හොයාගන්න එක මේ මාධ්‍යවේදීන්ට කොච්චර අමාරුද කියලා කොහොමුණත් අද වාර්තා කරන්නේ නානතරංග ගමගේ මුදල් ඇමති බෙසිල් රාජපක්ෂ පෙබරවාරි 16 වෙනිදායින් පසුව නැවත වතාවක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි කියලායි සඳහන් කර සිටින්නේ. ඒක අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහත්මයා මේ විද්දී ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටින්නේ. ඒ අතරතුර තමයි ඔහු සඳහන් කර සිටින්නේ මේ කාරණාව. මගේ සගයවන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට පැමිණියා. ඒ වගේම ඉදිරි ගිවිසුම් තහවුරු කිරීම සඳහා ඔහු මේ මාස 16 වෙනිදායින් පස්සේ දෙවන වතාවටත් ඉන්දියාවට පැමිණීමට නියමිතයි. ආගන්තුක සත්කාර, ඒ කියන්නේ මේ හොස්පිටල් මැනේජ්මන්ට් පැත්ත, ආහාර සැකසීම, සිමෙන්ති සහ ඖෂධ නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක විශාල වශයෙන් ආයෝජන කිරීම සහ ඒ සඳහා ඉන්දියානු ආයෝජකයන් දිරිගැන්වීම මේ සංචාරය සිදුවේ කියලා සඳහන් කරනවා අද අරුණ පුවත්පත. ඒ වගේම මේ සංචාරය කරපු තවත් අදහසක් අද නයනතරංග ගමගේ වාර්තා කරනවා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරි මාස 2 ඇතුළත ඒකේ පළවෙනි කෙටුම්පත එළි දක්වාවි. නව ව්‍යවස්ථාවෙන් බලය බෙදා හැරීමක් විදේශ ඇමති ඉන්දියාවේ කියයි කියලා වාර්තා කරනවා. ඒ අනුව ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සඳහන් කරනවා ඉදිරි මාස 2 ඇතුළත සූදානම් කරලා ඉදිරිපත් කිරීමට නියමිත වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත. ඒක බලය බෙදා හැරීම සඳහා කටයුතු ආරම්භ කරලා තිබෙනවා. නමුත් මොන දේ කළත් රට තුළ ප්‍රමාණවත් සම්මුතියක් ඇති කරගන්න ඕනේ. මොකද විශාල ප්‍රතිවිරෝධයක් ඇති වෙනවා නම් ඒ භූමිය ක්‍රියාත්මක කිරීම දුෂ්කර වෙනවා. ඒ නිසා කාලයාගේ ඇවෑමෙන් සැබවින්ම පවතින විධිවිධාන සම්බන්ධයෙන් අපේ සීළු පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා අවබෝධයකට පැමිණීමට කටයුතු කරනවා කියලායි සඳහන් කරන්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථා කෙටුම්පතට බලය බෙදා හැරීම කියන යෝජනාව ඇතුළත් කරලා තියෙනවා. හැබැයි ඒක මහ පොළොවේ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ කියන්නේ මිනිස්සුන්ගේ රටේ සහයෝගය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යවස්ථාවේ තියෙන මේ වගන්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟට අද ඊශ්වරම් රත්නම් වාර්තා කරන ඩේලි මිරර් පුවත්පතට Modi likely to visit Sri Lanka in March. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්තු මාසයේදී ලංකාවට පැමිණීමට නියමිතයි කියලා සඳහන් කර සිටිනවා. එතනදී ද්විපාර්ශ්වීය සම්බන්ධතා තර කර ගැනීම තමයි අරමුණ කියලා අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා, ඉඟි පළ කරනවා. මේ අතරේ ඉන්දියාව ගැන කියපු නිසා ඊළඟට ඉන්දියාවේ ඡන්දය තියෙනවා. ඉන්දියාවේ තීරණාත්මක ඡන්දය හෙට ආරම්භ වෙනවා. තීරණාත්මක ඡන්දයක් හෙට ආරම්භ වෙනවා. තීරණාත්මක ඡන්දයක් කියලා කියන්නේ මේ උත්තර ප්‍රදේශ මැතිවරණය. මොකද උත්තර ප්‍රදේශ ප්‍රාන්ත ජයග්‍රහණය කරන්නේ යම් පක්ෂයක්ද ඒ පක්ෂයට ආණ්ඩු බලය හිමි වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. කොහොමුණත් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාත් උත්තර ප්‍රදේශ මැතිවරණයේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයෙන් තමයි ඡන්දයට ආවේ. ඒ නිසා උත්තර ප්‍රදේශ මැතිවරණය හෙට ආරම්භ වෙනවා. අදියර 7ක් යටතේ ඡන්දය පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ ඊළඟ පාලකයාට පාර කියන මැතිවරණය තමයි මේ ආරම්භ වෙන්නේ කියලත් විදේශ පුවත් අතර මතක් කරනවා අද සහන් වික්‍රමගේ අරුණ පුවත්පතේ. ඊළඟට සේවක අර්ථසාධක අරමුදල පිළිබඳව කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ කෝටි 2000ට වැඩියෙන් ආදායම උපාදන සමාගම් වලින් බද්දක් අය කර ගැනීමට තීරණය වෙලා තිබෙනවා. මේක ETF එකට ETF එකට බලපෑමක් වෙයිද? අර්ථසාධක එහෙම නැත්නම් බාහිරකාර අරමුදල් වලින් 25ක අධිකාරයක් අය කිරීම කියන සිරස්තලයෙන් මව්බිම් පුවත්පත වාර්තා කරනවා මේ පිළිබඳව. එහෙම බදු ගෙවන්න අපි ලෑස්ති නැහැ කියලා ඇමති නිමල් සිරිපාල් ද සිල්වා කියනවා. ඒ වගේම වැඩ කරන ජනතාවගේ කෝටි 7600කට විදින වැඩක් තමයි මේ කියලා වසන්ත සමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා සඳහන් කරනවා. අනුරාධා හේරත් වාර්තා කරනවා. බද්දට එරෙහිව සටනකට යනවා කියලා වරාය පොදු සේවක සංගමය කියනවා කියලා ක්‍රිෂාත් පතිරත් ජයසූරිය අද මව්බිමට වාර්තා කරනවා. ඒ අනුව ඔවුන් සඳහන් කරන විදිහට EPF ETF අරමුදල් 25ක අධිභාර බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශයේ නැති තීරණයට එරෙහිව ඉදිරියේදී වරාය සේවකයන් සමග වෘත්තීය ක්‍රියාමාර්ගයට යෑමට සූදානම් සිටින බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානේ පවසනවා. සේවක අර්ථසාධක හා සේවක බාරකාර අරමුදලට ආණ්ඩුව විසින් 25ක අධිභාරයක් පැනවීම නිසා ඒ අරමුදල් වලට රුපියල් මිලියන 76000ක්
අහිමිවීමට නිමිතයි කියලයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික වසන්ත සමරසිංහ කියන්නේ. හැබැයි සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ආයෝජනයෙන් ලබන ආදායම මූල්‍යමය ආදායමක්සේ සලකා බදු අය කිරීම කිසිසේත්ම නොකළ යුත්තක් බව දන්වලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලිපියක් යවලා තියෙනවා කියලා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහත්මයා ඊයේ මව්බිමට කියලා තියෙනවා. මොකද ඒ අරමුදලෙන් ආයෝජන ලබන ආදායම් මූල්‍යමය ආදායම්සේ අර්ථ නිරූපණය කරලා 25ක බද්දක් අය කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ යෝජනා කරලා තිබුණේ මීට අවුරුදු 2කට පමණ කලින් කියලා අමාත්‍යවරයා කියනවා. ඊට විරෝධය පළ කළා තමන් ලිපියක් ලියලා තියෙනවා. ඒකට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා පිළිතුරු ලිපියක් එවයි කියලා විශ්වාසය පළ කරනවා. ඒ අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ පිළිබඳව විමසුව මාධ්‍යවේදීන් එතනදී අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා කියනවා EPF ETF හෝ කිසිදු අරමුදලකින් අධිභාර බද්දක් අය කරන්න නිශ්චිතව හඳුනා ගැනීමක් කරලා නැහැ කියලා නයනතරංග ගමගේ වාර්තා කරන අරුණට එක වතාවක් පමණක් සිදු කරන බදු පැනවීමක් උඩ තමයි මේක සිදු කරලා තියෙන්නේ. හැබැයි රජයේ පාර්ශ්වය වෙතින් බදු අය කිරීම පිළිබඳව දැනට තීරණයක් අරගෙන නැහැ. ඒ වගේම මෙතනදී සඳහන් කරනවා මේ සිමෙන්ති හිඟය පිළිබඳව සිමෙන්ති හිඟය පිළිබඳව ඩලස් සලහප්පෙරමුණ සහ රමේෂ් පතිරණ කියන ඇමතිවරු සඳහන් කළා. මොකද මේකෙන් මේ ව්‍යාපෘති ලක්ෂ්‍ය වැඩසටහනට බාධාවක් ඇති වෙනවද කියලා එහෙම බාධාවක් ඇති වෙන්න විදියක් නැහැ. ඊයේ ජනාධිපති නිකුත් කරපු නියෝග ඇතුලේ වරායේ දැනට හිරවලා තියෙන කන්ටේනර් විශාල ප්‍රමාණයක් සිමෙන්ති වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය මේවා නිදහස් කර ගැනීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවට කිසියම් සහනයක් ලැබෙන ආකාරයේ උපදෙස් ජනාධිපතිතුමා දුන්නා. අනික් පැත්තෙන් රමේෂ් පතිරණ මෙතුමා කියනවා ගිය අවුරුද්දට සාපේක්ෂව මේ වසරේ පළවෙනි කාර්තුවේදී 20%කින් වැඩි වෙලා තියෙනවා සිමෙන්ති සඳහා තියෙන ඉල්ලුම. සිමෙන්ති සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා කියලා. ඒක නිකන් එළියට බැස්සම අපිටත් පේන්න තියෙනවා. ඒ තමයි වෙනදට වැඩි. ඒ කියන්නේ කොවිඩ් කාලේ ලොක්ඩවුන් වෙලා හිටියා. තවමත් කොවිඩ් අනතුර තියෙනවා. හැබැයි මේ එන්නත් කරන්නේ නිසා අපිට සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා ඉදිකිරීම් කටයුතු කරනවා. තාප්පයක් ගියක් දොරක් හදාගන්න වැඩ ටික කරනවා. මහ පරිමාණ ව්‍යාපෘතිත් කරනවා. ඊළඟට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් සලහපිරු මහත්මයා කරපු ප්‍රකාශයක් අද වාර්තා කරනවා මව්බිම පුවත්පත මාධ්‍යයට සමාජයේ පැවති ගෞරව විශ්වාසය බිඳවැටිලා ඒ සඳහා එළඹුම් 3ක් යෝජනා කරන්න කැමති මේ ගැටලුව විසඳගන්න පළවෙනි එක තමයි වෘත්තීය මාධ්‍යවේදියා බිහිකරන එක තමයි පළවෙනි එළඹුම. ඒ සඳහා අපි වරලත් මාධ්‍යවේදීන්ගේ ආයතනයක් ආරම්භ කරනවා. දෙවන එළඹුම තමයි අපිට සාක්ෂරතාව 92ක් 96ක් තිබුණ වුණාට අපිට මාධ්‍ය සාක්ෂරතාව තියෙනවද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක්. ඒක ගැන අපිට සතුටු වෙන්න බෑ. ඒ නිසා මාධ්‍ය සාක්ෂරතාව වැඩි කරන්න ඕනේ. ප්‍රජාවක් විදියට ඒක විශ්වවිද්‍යාල ප්‍රජාවත් එක්ක මේ ගැන සාකච්ඡා කරනවා. ඒක තමයි දෙවන එළඹුම. තුන්වන එළඹුම තමයි නියාමනය පිළිබඳව සාකච්ඡාව. මාධ්‍යට අවශ්‍ය කරන්නේ වාරණය නෙවෙයි නියාමනය. සමාජයට මාධ්‍යයේ පැවති ගෞරව විශ්වාසය බිඳවැටලා ඒ සඳහා එළඹුම් 3ක් තියෙනවා. එකක් තමයි වෘත්තීය මාධ්‍යවේදයක් ආරම්භ කරන එක, දෙවෙනි එක මාධ්‍ය සාක්ෂරතාව තහවුරු කරන එක සහ තුන්වෙනි එක මාධ්‍ය නියාමනය කරන එක. ඊළඟට අර 125 බද්ද ගැන කිව්වා. මේ බද්ද ගහන්නේ ගෝලයන්ට සැප දෙන්න කියලා විපක්ෂ நாயක සජිත් ප්‍රේමදාස මහත්මයා චෝදනා කරනවා. නිලන්ත මధుරාවල සහ චාමරපල්ලේ ගෙදරයි වාර්තා කරන්නේ අරුණ පුවත්පතට වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක කර්මුදලට 25ක බද්දක් හඳුන්වා දීලා වැඩ ලක්ෂ්‍ය වැඩසටහනින් තමන්ගේ ගෝල බාලයන්ගේ උන්ට සාත්තු සප්පායම් කිරීමට තමයි ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේ බද්ද හකුල ගන්න කියලා ඉල්ලීමක් කරනවා කියලායි විපක්ෂ නායකතුමා සඳහන් කරන්නේ. ලක්ෂ ගණන් පිනට ලැබෙන පන්සල් වලින් ජල බිල්පත් පොල්ලක් කියලා සුනිල් රූපසිංහ වාර්තා කරන්නේ මණ්ඩල ජල සම්පාදන මණ්ඩලයේම ආරංචි මාර්ග උපුටා දක්වමින් සමහර ලක්ෂ ගණන් පිනට ලැබෙන පන්සල් ලක්ෂ ගණන් වලින්ම ජල මණ්ඩලයට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පොළු තියලා හැබැයි දුප්පත් පන්සල් බිල් ගෙවලා මහමෙවුනාවට සිල් වැහි වහිනවා හැම මාසයකම පොහෝ දිනේ ගමේ විහාරයට වැහි බිඳුවක් නැහැ වෙනසක් ඇයි බුදු පියාණනේ කිව්වා වගේ ඒ සිල් වැස්ස විතරක් නෙවෙයි මේ ලැබෙන වතුර බින්දුවෙත් එහෙම වෙනසක් තියෙනවා කියලායි කියන්නේ. කොමුණත් මේ පෑවිල්ල දෙනුන්ට කිරි නොදෙයි කියලායි අපිට හිතෙන්නේ. සාලි කුමාර ගුණසේකර කියනවා පෑවිල්ලෙන් එලකිරි අඩු වෙලා මේ දිනවල එලකිරි නිෂ්පාදනය විශාල ලෙස අඩු වී තිබෙනවා කියලා තමයි මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහත්මයා ප්‍රකාශ කරන්නේ. ආයතනයේ පසුගිය කාලේදී ලැබෙන එලකිරි ප්‍රමාණය 1,25,000 දක්වා අඩු වෙලා තියෙනවා ලීටර් වලින් කියලා ඔහු සඳහන් කරනවා. ඊළඟට
කිරි ඉතිරීම පිළිබඳව කියද්දී පොහොට්ටුවේ ප්‍රථම රැළිය අද අනුරාධපුරයේදී ආරම්භ වෙනවා. අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක වාර්තාකරුයි අද දිනමිනු පුවත්පතට වාර්තා කරන රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු රැළිය අද පස්වරු 2ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා කියලායි සඳහන් කරන්නේ. රටේ සංවර්ධන වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාම තමයි අරමුණ. තෙල් ටැංකිය ගිවිසුම් සභාගත කළා පාර්ලිමේන්තුවට. ඒක වාර්තා කරනවා. ඊළඟට සියලු ගෑස් අනතුරු වලට වන්දි ගෙවීමට වැඩපිළිවෙලක් හැදුවා කියලා නීතිපති උසාවියට දැනුම් දුන්නා කියලා ඒ.ජේ. අබේනායක වාර්තා කරනවා. ඒ කතාවලින් පස්සේ අපි සූදානම් සංස්කෘතික ජීවිතය තමයි අපිව මිනිස්සු බවට පත් කරන්නේ. මකරන්දය සංස්කරණය කරන්නේ බන්දුල ගුණරත්න අද දිනමින පුවත්පතේ පුෂ්කර වන්‍යාර්චි කියන ප්‍රවීණ ලේඛකයා එක්ක කරන සම්මුඛ සාකච්ඡාව කාංචනා සිරිවර්ධන. ඔහු කියනවා නුහුරු සමාජයක අත්දැකීම් විඳින්න පාඨකයා කැමති. ඒ නිසා තමයි පරිවර්තන කෘති කියවන්නේ. කොරෝනා සමයේ ආරම්භයත් සමග අප හිටි හැටියේ නිෂ්ක්‍රිය වුණා අනපේක්ෂිතව. ඒ අවර්ණ සමයේදී මා අතගහපු එක කටයුත්තක් තමයි මේ විදියට The Painter's Palette කියන කෘතිය ඉංග්‍රීසි කෘතිය නදී ගීතය හැටියට පරිවර්තනය වෙන්නේ. මේ පුෂ්කර වන්‍යාර්චි කියන ලේඛකයා එක පැත්තකින් ගත්තාම ඔහු කියන්නේ ඔහු ආත්ම තෘප්තිය සඳහා තමයි සාහිත්‍යකරණයේ යෙදෙන්නේ. ඔහු රූපවාහිනී වැඩසටහන් තිර රචකයෙක්, හොඳ පිටපත් රචකයෙක්. විශේෂයෙන්ම සුනිල් ඉදිරිසිංහයන්ගේ බොහෝ ඒක පුද්ගල ප්‍රසංගවලට ඊළඟට සුනිල් සාන්ත සංකතන මේ වගේ කටයුතු වලදී ඔහුගේ ලේඛන හැකියාව කැපී පෙනුණා. ඊළඟට අද දිනමින පුවත්පතේ ඒත් එක්කම කියනවා ප්‍රවීණ පරිවර්තක චන්නබේ විජේකෝන් එක්ක කරන සාකච්ඡාවක්. ඔහු 2016 කුඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම පරිවර්තන කෘතියට නිර්දේශ වෙච්ච සසල සිරකරු ඇතුළු පරිවර්තන කෘති රසක් ලියූ ලේඛකෙක්. ඒ වගේම මාධ්‍යවේදියෙක්, සමුද්‍ර පුවත්පතේ ලේඛකෙක් විදිහට හිටියා. ඔහු කියනවා වදාරන්න පෙර හදාරන්න ඕනි කියලා. වදාරන්න පෙර හදාරන්න ඕනි කියපු එක ඒ සිරස්තලයේම ඇති අපි වගේ ඇත්තොන්ට අපි මේ වදාරන උදවියට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ අතරේ 13 වනදා සිට එහෙම නැත්නම් වැලන්ටයින් දිනය වෙනස් වෙනවා. ප්‍රේමණීය වැලන්ටයින් ටෙලිවිෂන් ප්‍රේමය අද ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් පිටු පුරා දැන්වීම පළ වෙනවා. ඉරිදා මිලියන ගණනින් තෑග් දිනා ගන්න පුළුවන්. උදේ 8 සිට රාත්‍රී 12:30 දක්වා එන්න පෝට් සිටියට රන්මාල හෝටල් පහසුකම් ඇතුළු මිලියන ගණනකින් තෑග් දිනා ගැනීමේ විශේෂ අවස්ථා තියෙනවා. 2022 අවුරුදු කුමරා කුමරිය මූලිකව තරගවට ආරම්භ වෙනවා. විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය සඳහා නවක නළුනියන් තෝරා ගැනීම සිද්ධ වෙනවා. කපල් 1000කට අවුරුද්ද පුරා ෆ්‍රී ඩේටා ලැබෙනවා. අප්ලෝඩ් කරන හොඳම වීඩියෝ එකට ලක්ෂ ගණනින් තෑගි ලැබෙනවා. අමතක නොවන දවසක් ගත කරන්න එන්න කියලායි ආරාධනා කරන්නේ. ලංකාදීපේ මව්බිම ඇතුළු සියලුම පුවත්පත්වල පිටුපුරා මේ ප්‍රේමණීය වැලන්ටයින් ටෙලිවිෂන් ප්‍රේමය පිළිබඳව දැන්වීම් පළ කරනවා. මෙච්චර වෙලා කයිය ගහපු හින්දා දැන් කවියක් කියන්නම්. ඕකයි තත්ත්වේ. අනුරාධ හිරිපිටියයි දිවෙනට ලියන්නේ. බෙහෙතක් ගන්න කියලා එළියට බැස්ස රෝගීන් තලයි වර්ජන වැස්ස බැරි වුණ නිසා වින් කරගන්නට නිස්ස කෙහෙලිය ඉන්නවා කහ කහ පිටිපස්ස. ඒ පිටිපස්ස කහ කහ කෙහෙලිය ඇමතුමා ඉන්නකොට ගම්මන්පිල ඇමතුමා ඔළුව කහ කහ ඉන්නවා කියලායි අංජනට හිතෙන්නේ. සිපෙත් කෝමිල වැඩි කරන්නේ නෑ කියලා ගම්මන්පිල ඇමතුමා කිව්වා. එතකොට අංජන අහනවා සත්තයි කියන්න. සත්තයි කියන්න. ඊළඟට සත්තයි කියලා අහන්න වෙනවා තවත් රාජ්‍ය ඇමතුමෙක්ගෙන් එම්.ඩී. විරත්නගේ මරිසි පාලපකොට කාටුන් දෙකෙන් පස්සේ දිලුම් අමුණුගම කියනවා තෙල් මිල ඉහළ ගියත් බස් කාසු වැඩි කරන්නේ නැතිලු. දවස් කීයකටද දන්නේ නැහැ. අංජනගේ කාටුන් එක දිනමිනි පතෙන් තෝරගන්නවා. සජිත් කඩපිල් ගාන ගිහිල්ලා හාල් තෙල් මිල අහන එක මෝඩ වැඩක් කියලා ඩයනා කියනවා. ඒ වගේද කාමර ගානේ එබෙන්න ගියානම්. දවසේ පද 4 විදුර අබේනායකගේ පොහොරක් නිසා ඇසු කුණු බැනුම් නිම නැත පඹයන් පුළුසා තිබූ වාර අඩු නැත පහදයි මහින්දානන්දගේ පිළිවෙත එනකන්නේදි රටේ වී හාල් හිඟ නැත සාදු 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 හිටම්බමු අයිබෝන්